දසුත්තර සූත්‍රය කතා කළා අපි. දසුත්තර සූත්‍රය කතා කරනකොට අපි මූලික මාතෘකාව වලින් කිහිපයක් කතා කළා පළවෙනි දවසේ. දසුත්තර කියලා කියන්නේ ඉලක්කම් 10කට නැතිනම් 10 ගොඩක් වෙනකන් 10ට යනකම් ඒකෝත්තර ක්‍රමයට එකේ ගොඩවල් දෙකේ ගොඩවල් තුනේ ගොඩවල් හතරේ ගොඩවල් මේ විදිහට එකින් එකට වැඩි යන ක්‍රමයට සංග්‍රහ කරලා තියෙන නිසා දසුත්තර කියලා කියනවා. එතකොට මේ දසුත්තර සූත්‍රයේ අපි සාකච්ඡා කළා කතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ බොහෝ උපකාර නැතිනම් බොහෝ කොට කළ යුතු බහුකාර වූ එකම ධර්මය බහුකාර එකම ධර්මය මොනවද කියලා. එතකොට අප්‍රමාදෝ කුසලේසු ධම්මේසු කුසල ධර්මයන්හි ඇති අප්‍රමාදී බව කියන එක කතා කළා. එතකොට කුසල ධර්මයන්හි ඇති අප්‍රමාදී බව කියනකොට කුසල ධර්මය දෙපැත්තකට බෙදලා එකක් ලෞකික කුසලය අනිත් පැත්ත ලෝකෝත්තර කුසලය. ලෞකික කුසලයේ පසකින් තබන්නත් බෑ ලෝකෝත්තර කුසලයේ විතරයි කළ යුතු කියලා. ලෝකෝත්තර කුසලයේ පසකින් තබන්න බෑ ලෞකික කුසලයේ විතරයි කළ යුතු කියලා මේ අප්‍රමාදෝ කුසලේසු ධම්මේසු කියන වචනේ එකම ධර්මය නම් බොහෝ උපකාරක මේ සියලු කුසලයේ කළ යුතුයි. ඊට පස්සේ කතමෝ ඒකෝ ධම්මෝ භාවේ තබ්බෝ වැඩි යුතු එකම ධර්මය මොකක්ද කියලා වහම සුඛ සහගත නැතිනම් සාත සහගත කායගත සතිය. සාත සහගත කායගත සතිය කියන එක මොන මට්ටමින්ද සැප සහගත කායගත සතිය කියන්නේ කියන එක කතා කළා. අද බොහෝම අමාරුවෙන් රළු දරත මට්ටමින් කරන මට්ටම නෙමෙයි. කායගත සතිය කියනකොට කයේ කය අනුව ගියපු සිහිය මට්ටමටපත් වුණාට පස්සේ එතකොට තමන්ගේ හිත ඒ අනුව බැසගෙනම පවතිනවා. අද අපිට රළු වෙන්නේ හිත වෙන අරමුණක බැසගෙන තියෙන නිසා. ඒ අරමුණෙන් ඇදලා අරගෙන කය අනුව හිත පවත්වන්න හරි අමාරුයි. ඒක නිසා තමයි අද අපිට සාත සහගත බවක් නැත්තේ භාවනාව කියන එක. ඒක නිසා භාවයේ තබ්බෝ නැතිනම් වැඩි යුතු එකම ධර්මය තමයි කායගත සති සාත සහගත. කතමෝ ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝ පරිඤ්ඤය පිරිසිදු දැක්ක යුතු එකම ධර්මය පස්සෝ සාසෝ උපාදානියෝ සාස්ත්‍රවුණු උපාදානීය වුණ ස්පර්ශයයි කියන එක කතා කළා. ඊට පස්සේ අද තියෙනවා කතමෝ ඒකෝ ධම්මෝ පහතබ්බෝ ප්‍රහාතව්‍ය වුණ ප්‍රහාණය කළ යුතු එකම ධර්මයේ කුමක්ද? අස්මිමානෝ අයං ඒකෝ ධම්මෝ පහතබ්බෝ ප්‍රහාණය කළ යුතු එකම ධර්මයේ තමයි අස්මිමානය කියලා කියන්නේ. අස්මි කියලා කියන්නේ වෙමි කියන එක. පාලියෙන් අස්මි කියන වචනේ යොදන්නේ අම්හි අස්මි කියන දෙකම යොදන්නේ වෙමි කියන එක. අස්මිමානය කියලා කියන්නේ මම වෙමි කියන මානය. එතකොට අස්මිමානය තමයි ප්‍රහාතව්‍ය වුණ එකම ධර්මය. එතකොට දැන් මෙතන ප්‍රහාතව්‍යයි කියනකොට කතා කළේ නැහැ තණ්හාව ප්‍රහාතව්‍යයි කියලා කතා කළෙත් නැහැ. වෙන කිසිම දෙයක් ප්‍රහාතව්‍ය හැටියට කතා නොකළ ප්‍රහාතව්‍ය එකම ධර්මයේ හැටියට නැතිනම් ප්‍රහාතව්‍ය කියන්නේ දුරු කරන්න ඕන කියන එක. දුරු කළ යුතු එකම ධර්මයේ හැටියට කතා කරනවා අස්මිමානය කියන එක. මොකද මේ අස්මිමානය තමයි හැමතැනකම හැම කෙලෙසයකටම මුල් වුණ පවත්තන ධර්මය වෙන්නේ. අපිට අද කෙලෙස් ගොඩක් හම්බ වෙනවා දුරු කරගන්න. කෙලෙස් කන්දක් කෙලෙස් ගොඩක් තියෙනවා. හිතට එන ආශ්‍රව කෙලෙස් ගොඩක්. එතකොට මේ කෙලෙස් ගොඩක් තියෙනකොට මේ කෙලෙස් ගොඩනගලා තියෙන මූලිකම අරටුව තමයි අස්මිමානය කියන එක. අස්මිමානයේ වටා තමයි අනිත් සියලුම කෙලෙස් ගොඩනගලා තියෙන්නේ. එතකොට මේ අස්මිමානය අරිහත් ඵලයේ දක්වාම නොසිඳී පවතින්නේ අන්න ඔය හේතුව නිසා. මානෝද්දච්ච අවිජ්ජා කියන ටික ඒ මට්ටමකට පවතින්නේ ඒ කාරණාව නිසා. මොකද
වෙමි කියන පැවැත්ම තමයි අපේ ජීවිතේ හැම මොහොතක් ගානෙම තියෙන දේ. අපිට පෙනුනට අපි ලෝකයක් ඇසුරු කරනවා කියලා ඇත්තටම අපි ඇසුරු කරන්නේ මම වෙමි කියන පැවැත්ම විතරයි. ඒ මම වෙමි කියන එක මත තමයි අනිත් ඔක්කොම ටික අපි ගොඩනගාගෙන තියෙන්නේ. අපි කලින් කතා කරලා තියෙන උදාහරණයක් අපි හෙට ඇවිල්ලා බැලුවොත් මේ මේසේ මේ විදිහටම තියනවා දැක්කොත් කියන ඊයේ තිබුණු මේසේ අදත් තියෙනවා කියලා. එතකොට ඊයේ තිබුණු මේසේ අදත් තියෙනවා කියන එකෙන් අපි කියන දෙයක් මොකද්ද? ඊයේ ඉඳලා මම ජීවත් වුණා කියලා. එතකොට ඊයේ ඉඳලා මම ජීවත් වුණා කියන එක කියන්නේ මගේ පැත්ත අහුවෙලා නැහැ, ඔය මමත්වයේ කියන එක අහුවෙලා නැහැ. අපිට ඒක පෙනිලා තියෙන්නේ මේසේ පැත්තෙන් මේසේ ඊයේ ඉඳලා තිබුණු බවට. ඒ වගේ හැම මොහොතක් ගානෙම හැම ආරම්භණයකදීම අපිට ඇත්ත කරලා දෙන්නේ අස්මිමානය. ඒකෙන්ද අපිට සිඳිය යුතු ප්‍රහාණය කළ යුතු ධර්මයේ තමයි ඔය අස්මිමානය කියන දේ. එතකොට අස්මිමානයයි ප්‍රහාණය විය යුත්තේ. එතකොට අස්මිමානය ප්‍රහාණය කරන්න බෑ ඒකේ අනාත්මය පෙන්වන්න නැත්තම්. ඒක නිසා අපිට අනාත්මය පෙන්වන්න එන අස්මිමානය ප්‍රහාණය වෙන්න නම්. අස්මිමානය කියන එකම තමයි ආත්ම සංඥාව කියලා කියන්නේ. පුද්ගල භාවය ඇති කරලා දෙන සංඥාව ආත්ම සංකල්පය කියලා කියන්නේත් අස්මිමානයම තමයි. අපිට රූපවන්තං වා අත්තාන සමනුපස්සති කියලා කියනකොට රූපවත් වූ ආත්මයක් දකින්නවා කියලා කියනකොට අපි අද පේන රූපේ ආත්මයක් කියලා රළු වශයෙන් හිතන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ රූපේ පේනකොට මේ පැත්තේ ආත්ම සංඥාව බැස ගන්නවා. දැන් අජීවී රූප විතරක් පෙනෙ තිබුණොත් අපිට ආත්ම සංඥාව පහළ වෙන්න විදිහක් නැහැ. අජීවී කියලා අපිට පේනවනේ. නමුත් අජීවී වටාපත දකින්න තැනත් අපිට රැස් වෙන්නේ සජීවී පුද්ගල බවක්. මොකද වටාපත දකින්න කෙනා මේ පැත්තේ තියෙන කම නිසා. වටාපත දකින්න මෙහි ඉතුරු කරන කම. එතකොට ඒ වටාපත දකින්නා ඉතුරු වෙන ලක්ෂණයට තමයි අස්මිමානය කියලා කිව්වේ. ඒක රූපේ පැත්තෙන් වගේම නාමයේ පැත්තෙනුත් දකින්න. රූපේ දකින්න කියන තැන අපි හැම මොහොතකම රැස් කරගන්නේ විඥානයේ අත්දැකීම. අපි රූපේ රැස් කරනවා කියලා හැම මොහොතකම රැස් කරගෙන යන්නේ විඥානයේ අත්දැකීම. වටාපත කියන එක දැකපු දෙයද දැනගත්ත දෙයද? වටාපත කියලා කියන්නේ දැනගත්ත දෙය. දැකපු දේ තුල වර්ණ සටහන තුල වටාපත තිබුණේ නැහැ. වටාපත තිබුණේ දැනගත්ත දේ තුල. එතකොට දැනගත්ත වටාපත කියන එකේ අත්දැකීම තමයි අපි හැම වෙලාවකදීම ඉදිරියට පවත්වාගෙන යන්නේ. නැතිනම් විඥානේ විඥානන කෘත්‍ය ලක්ෂණය තමයි අපි ඉදිරියට හැම මොහොතකම ඇති හැටියට නැවත නැවතත් පවත්වන්නේ. එතකොට ඒ දැනගනු ලබන විඳින්මින් යන විඥානයක් මේ පැත්තේ තියෙනවා කියන දෘෂ්ටිය තමයි අපි ළඟ හැම වෙලාවකදීම තියෙන්නේ. එතකොට ඒ විඥානේ තියෙන්නේ කොහෙද? මේ රූපේ පැත්තේ. ඒක නිසා තමයි අපිට ඉදිරිපසක් පිටුපසක් දෙපසක් යන මාර්ගයක් හැමදේම තියෙන්නේ අන්න ඔය හේතුව නිසා. ඉදිරිපසක් පිටුපසක් තියෙන්නේ දෙපසක් තියෙන්නේ මෙතන ඉන්න මට සාපේක්ෂව. එතකොට අපි ওই පුද්ගලයා කියලා ගන්නේ අතීත අනාගත වර්තමාන ටික විදින ওই පුද්ගලයා. නැතිනම් මේ විඥාණයම රූපේ කරගත්ත ලක්ෂණය. මේ දැනගන්න කෙනාම රූපේ විදිහටනේ අපිට මතක් වෙන්නේ. ටක් ගාලා තමන්ට සිහිපත් කරගන්න බලන්න. මොකද්ද සිහිපත් වෙන්නේ කියලා. දැකලා තියෙන රූපායතනය ගැන නිමිත්ත නෙමෙයිද ටක් ගාලා සිහිපත් වෙන්නේ. අපිට විඥානන කෘත්‍ය කියන නැතිනම් දැනගන්න ගතියක් නෙමෙයි සිහිපත් වෙන්නේ මේ රූපායතනයමයි රළු විදිහට අතට හසු වෙන්නේ හිතට අරමුණු වෙන්නේ. එතකොට අපිට තියෙන ලක්ෂණයේකේ මේ රූපෙම තමයි කෙනා රූපෙමයි පුද්ගලයා. එතකොට දැන් කෙනා පුද්ගලයා විදිහට හසු වෙලා තියෙන්නේ මේ පේන රූපායතනෙම තමයි පුද්ගලයා. එතකොට ඕකම තමයි අස්මිමානයේ ලක්ෂණය. එතකොට ඔය අස්මිමානය එක ගන්න අරමුණක් ගානේ වැඩෙනවා. අස්මිමානය කියන එක හැම අරමුණකම
හැම විදිහකටම වැඩෙන දෙයක්. මේසේ දිහා බලලා වටාපත දිහා බලනකොටම මේසේ දැනගත්ත විඥාණයම මම වෙලා ඒ මම ඉන්න මමම තමයි වටාපත දකින්නේ. ඒකට මේසෙත් විඳපු වටාපතත් විඳපු මම තමයි පොත දකින්නේ. අපි අද මේක දිහා බලලා හෙට එනකොට අපිට අරමුණු 100ක් 1000ක් ලක්ෂයක් තව ඇවිල්ලා තිබුණා. එකින් එකට අමුණපු අස්මිමානය කියන වැල තියෙනවා. එතකොට මේක හරියට මේ නූලකින් අමුණපු පබළු ටිකක් අමුණගෙන ගියපු මාලයක් වගේ දෙයක්. අස්මිමානයේ විසින් තමයි මේ මාලය අමුණලා තියෙන්නේ. මාළේ දිහාම බලනකොට මාළේ වගේ දකින්න මේ ලෝකයක් අපිට තියෙනවා. තියෙන ලෝකේ හැම වෙලාවකදීම අමුණලා තියෙන්නේ මෙන්න මේ අස්මිමානය කියන එක තුල. ඒක නිසා ඔය අස්මිමානයේ තුල අමුණපු ලෝකේ අපිට දැන් හිතන්න පුළුවන්, විශ්වය ගැන හිතන්න පුළුවන්, පෘථිවිය ගැන හිතන්න පුළුවන්, අපි දැකලා තියෙන ඕනම સિદ્ધාන්තයක් ගැන අපිට හිතන්න පුළුවන්, අහලා තියෙන හිතේ මවාගත්ත સિદ્ધාන්ත ගැන හිතන්න පුළුවන්. දැකපු අහපු දේවල් තුල අපිට මුළු ලෝකයක් අද හිතන්න පුළුවන්කම තියෙනවා. හිතනවා නම් හිතන්නේ දැකපු දෙයක් ගැනමයි, අහපු දෙයක් ගැනම තමයි. දැකපු අහපු ඉඳපු දෙයක් ගැනම තමයි අපි හිතන්නේ. එතකොට ඒ දැකපු අහපු හැම දෙයක් තුලම අපිට ඇති හැටියට ගත්ත මම අස්මිමානය කියන ලක්ෂණය නිසා තමයි හිතන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා දැන් අපිට හැම වෙලාවකදීම ප්‍රහාණය කළ යුතු දේ හැටියට පෙන්වන්නේ අස්මිමානය. අස්මිමානය ප්‍රහාණය කළොත් ඔගොල්ලන්ට පබළු අමුණපු මාලයක් දකින්න වෙන්නේ. මාළේ තියෙනකොට නූල ගලවලා අයින් කරොත් පබළු ටික තියෙයි දේ විදිහට නෑ, පබළු ටික විසිරෙනවා. ඒ වගේ හැම වෙලාවකදීම අස්මිමානය අයින් වුණොත් රූපයක පැවැත්මක්, ශබ්දයක, ගන්ධයක, රසයක, ස්පර්ශයක පැවැත්මක් ලෝකේ හම්බෙන්නේ නෑ. යදටීතම් පහිනන්තම්. අතීතයේ යමක් තිබුණා නම් ඒක ප්‍රහීන වෙලා ඉවරයි. එතකොට ප්‍රහීන වෙච්ච දේ දැන් හදා ගන්න පුළුවන්ද? ප්‍රහීන වෙච්ච කිසිම දෙයක් නිරුද්ධ වුණා නම් ඒක ආයේ දැන් උපද්ද ගන්න බෑ. අපත්තංච අනාගතං, අනාගතේ පැමිණිලා නෑ. ඊයේ දැකපු දේ ගැන දැන් සිහිපත් කරනවා නම් වර්තමානයේ හේතු ප්‍රත්‍යයෙන් දැන් හිතක්ම වර්තමානයේ උපද්දයි මිසක සිහිපත් කරන්න පුළුවන් ඊයේ තිබිලා නෑ. ගියපු තප්පරේ ගන්න පුළුවන් ආයේ? ගියපු තප්පරේ ආය ගන්න බෑම තමයි. ඒක ගියා. අතීතය කියන්නේ ඒකයි, ගියාමයි. එතකොට ගියපු තප්පරේ ආය ගන්න බෑ කියලා අපි දකිනවා වගේම අතීතේ ප්‍රහීන වුණා නම් ප්‍රහීන වෙච්ච දේ ආය වර්තමානයේ තියෙන විදිහක් නැහැ. එතකොට ඔයගොල්ලන්ට තියෙන දානශාලාවට යන්න පුළුවන් වෙන්නේ. උවන්සලට තියෙන කුටියට යන්න වෙන්නේ. ඒ කුටිය ඇති බවට හම්බෙන්නේ. වර්තමාන මෙනෙහි කරනකොට මෙනෙහි කරන වර්තමානයේ තුල සිහිය පවත්වන්න පුළුවන් වෙයි. කුටිය සිහිපත් වෙන්නේ නැහැ කියලා කියනෝ නෙමෙයි. එහෙම කුටිය සිහිපත් වෙන්නේ නැති වුණොත් එහෙම ප්‍රශ්නයක් වෙනවා. ජීවත් වෙන්න බැරි වෙනවා. අනික එහෙම වුණොත් අර ඩිමෙන්ෂියා හැදුනොත් එහෙම රහත් වෙනවා. අර මෙමරි ලොස් එකක් එන්නේ, මතකේ නැති වෙන රෝගයක් තියෙන්නේ. එයාට අමතක වෙනවා. කෙටි කාලීන මතකේ අමතක වෙනවා සමහර අයට, සමහර කෙනෙකුට දීර්ඝ කාලීන මතකේ අමතක වෙනවා. එතකොට මතක නැහැ මොනවද? කරපු දේවල් මතකත් නැහැ, මොනවත් මතක නැහැ. එතකොට එහෙම වුණොත් රහත් වෙන්නේ නැහැ, දෙකම නැති වුණොත් එහෙම. සිහි විසඤ්ඤ වුණොත් එහෙම රහත් වෙන්න වෙනවා. ඒක නිසා මේ කියන්නේ මතකේ නැති වෙන එක නෙමෙයි. සිහිපත් වෙන ගැන තන නුවණයි. අපි වර්තමානයේම තමයි ජීවත් වෙන්නේ. වර්තමානයේම ජීවත් වෙන අපිට වර්තමානයේ ජීවත් වෙන බව දන්නේ නැහැ. වර්තමානයේ ජීවත් වෙන අපි ජීවත් වෙන්නේ අතීතේ නම්, වර්තමානයේ ජීවත් වෙන අපි ජීවත් වෙන්නේ අනාගතේ නම්. ඒකයි අද තියෙන ප්‍රශ්නේ. ඔක අරගෙන කෙනෙක් විස්තරයක් කරන එක තැනක මම අහලා තියෙනවා. යටත් පිරිසින් ඔය වර්තමානයේ ජීවත් වෙනවා කියන එක අමුතුවෙන් කියන්නේ බල්ලු ජීවත් වෙන්නේ වර්තමානයේ තමයි කියලා. ඒ කියන්නේ දැන් බල්ලෙක් ජීවත් වෙන්නේ බලල්ලෙක් ජීවත් වෙන්නේ තිරිසංගත සතෙක් ජීවත් වෙන්නේ වර්තමානයේ තමයි. ඉතින් වර්තමානයේට හිත ගන්න කියලා වර්තමානයේ නුවණ පවත්වන්න කියලා කියන එක
ඉතින් ඒගොල්ලෝ ජීවත් වෙන්නේ වර්තමානයේ නම් බලලුත් නිවන් දකින්න බෑ කියලා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ වර්තමානයේ ජීවත් වෙන අපි වර්තමානයේ ජීවත් වෙන බව නොදන්නාකම නිසා අතීතයට යන එකයි. වර්තමානයේ ජීවත් වෙන අපි වර්තමානයේ ජීවත් වෙන බව නොදන්න නිසා අතීතය අනුව යන එකයි. වර්තමානයේ ජීවත් වෙන අපි අනාගතය අනුව යන එකයි. ඇහැට ගැටෙනකොටම වර්ණ සටහන වැය වෙලා ඇහැ වැය වෙලා ඉවර වුණ තැනක මල් කලඹක් කියන එක හිතේම දැනගන්න මොහොත මල් කලඹ දැනගන්න මොහොත වර්තමාන මොහොත. හැබැයි මල් කලඹ කියලා දැනගත්තේ තමන්ගේම හිතේ තිබුණු සංඥාවක් කියන එක නොදන්න කම නිසා අපි හිතන්නේ එළියේ තියෙන මල් කලඹ දැනගත්ත කියලා. එළියේ නිරුද්ධ වෙච්ච අර ඇහැ රූප දෙක නිරුද්ධ වෙච්ච ඇහැ රූප දෙක දැනගත්ත කියන මට්ටමින් එළියේ තිබුණු රූපේ තමයි මල් කලඹ කියලා දැනගත්ත කියන දේ කිනුයි අපි දැනගන්නේ. ඉතින් හැම මොහොතකම දැනගන්නේ අතීත දේනේ. කොයි මොහොතකද වර්තමාන ජීවත් වෙනවා කියන කෙනෙක් බල්ලෙක් හෝ මිනිසෙක් හෝ වේවා කවුද ඇහැයි රූප දෙකයි ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක මල මෙහෙයි කියන එක දැනගන්නේ. එහෙම දැනගත්තා නම් එයා වර්තමානයි. ඒක පවතින්නේ නැහැ නේ කෙනෙකුට. ඔක්කොටම හිතෙන්නේ රූපේ වටාපතම දකින්න මිසක අද වටාපත කියන එක දැනගත්ත දේ මේ මොහොතේ ඇහැ රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක කියන නුවණක් අපිට ඇත්තේ නැහනේ. ඒ නැතිකමම තමයි අපේ අතීතාන්තය අසුරු කරා කියලා කියන්නේ. මේ අතීතාන්තය අසුරු කරා කියලා කියන්නේ මීට අවුරුදු 10කට කලින් දැක්ක වටාපත ගැන දැන් හිතලා දැන් දැනගත්තා කියන වර්තමාන කියන සිද්ධියකින්ම නෙමෙයි. ඒකත් අතීතයේ ආරම්භය වර්තමානයේ දැනගත් එකම තමයි. මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්නේ කියලා කියන්නේ මේ ඇහැ රූප ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණාට පස්සේ අසුරු කරන්නේ මෙහි ඇති හැටියට ගත්ත ධර්මතා ටිකක්. එතකොට මේ හිත ගැන නුවණ නැතිකම නිසා අපි හිතන්නේ එළියේ තියෙන දේ දැනගන්නවා කියන මට්ටමකින්. එතකොට ඒක නිසායි වර්තමානේ නැහැ කියලා කියන්නේ. නැතිනම් මේ ආයතනේ මේ මොහොතේ ඇහැට පේන ගැන රූපේ ගැන තියෙන කතාවක් මේ කතා කරන්නේ. එහෙම නැත්නම් මේ අවුරුදු ගාණක් තිස්සේ පුරුදු කරපු වටාපත දැන් දැනගත්තා කියන එක නෙමෙයි. අවුරුදු ගාණක් තිස්සේ පුරුදු කරපු වටාපත දැන් දැනගන්න බෑ කිසිම විදිහකින්. මොකද ඒ වටාපත කියලා පුරුදු කරපු ඔක්කොම ඉතුරු නැතුව නිරුද්ධ වෙලා නම් කොහොමද අපි දැනගන්නේ? අර එක පාසලම්ම කෙනෙක් කතා කරලා ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් වහන්සේ හේතු නිරෝධයෙන් නිරුද්ධයි කිව්වට මේක නිරුද්ධ වෙන්න විදිහක් නැහැනේ. අපිට ආයෙත් සිහිපත් වෙනවා. දැන් ඊයේ තිබුණ දේ ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා කියනවා. ඉතුරු නැතුව නිරුද්ධ වෙච්ච දේ දැන් තියෙනවා කියනවා. එතකොට දැන් ඉතුරු නැතුවම නිරුද්ධ වුණා නම් දැන් කොහොමද ආපහු ඒක ගැන හිතන්නේ? ඒ කියන්නේ දැන් ඒක තියෙනවනේ. ඒක නිසා ඒක නිරුද්ධ වුණා කියන්න බෑනේ එහෙමනම් කියලා. ඔය ප්‍රශ්නේ එන්නේ හැම වෙලාවකදීම අපි රූපේ නිරෝධය ගන්නෙ. දැන් වටාපත කියන බව එළියේ තියෙන දේ ඒක නිරුද්ධ වුණා කියන ලක්ෂණයෙන් ගත්තාම නෙවෙයි ප්‍රශ්නේ එන්නේ. මේ මොහොතේ ඇහැ රූප දෙක හැදුණු තැනක ඇහි නිරෝධය ගැන නෙමෙයි ඔය බලන්න හදන්නේ. වටාපතේ නිරෝධයක් ගැනයි මේ කියන්නේ කියන කිනුයි ඔය අල්ලන්න හදන්නේ. වටාපතේ නිරෝධය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ මොහොතේ හැදුණු ඇහැ මේ මොහොතේ හටගත්තු රූපේ මේ ප්‍රත්‍ය ටික මේ හේතුව හදලා නිරුද්ධ වෙලා ඉවරයි. ඊට පස්සේ හිතේ ඇති වේදනා සංඥා ගති දෙක මේ මොහොතේ දැනගන්නවා. අර ප්‍රත්‍ය නිසා හදපු ස්පර්ශ ප්‍රත්‍යයෙන් හදපු වේදනා සංඥා දෙක පිළිබඳවම දැනගන්නවා. මේ සංකාරය තුල. එතකොට ඒක හිතේ මානසිකාර කියන ලක්ෂණයෙන් උපදින දේ. මානසිකාර පස වේදනා මානසිකාර කියලා තියෙනවනේ. එතකොට මේ මානසිකාර කියන ගතියේ ලක්ෂණය තමයි මෙනෙහි කරලා දෙන එක. පස වේදනා සංඥා චේතනා එකග්ගතා මානසිකාර කියන ටිකක් තියෙන ජීවිතින්ටි. එතකොට මේ ටිකේදී මානසිකාරයේ ලක්ෂණය තමයි හැම වෙලාවකදීම මෙනෙහි කරන කම. අරමුණක් උපද්දවන කම. එතකොට මානසිකාරයේ ලක්ෂණය තමයි ආශ්‍රව ටිකේ අරමුණු කරලා අරමුණක් උපද්දවන කම. එතකොට ඒකට ගැළපෙන අරමුණ අර ඉතුරු නැතුව නිරුද්ධ වෙච්ච චිත්‍රයට ගැළපෙන අරමුණ දැන් දාලා දෙනවා. මොකක්ද ඔකට උදාහරණයක් කියන්නේ? අච්චුවක් වගේ දෙයක්. මොකේකට හරි ගහපු අච්චුවක්
ෆයිබර් එකකට හරි ගහපු අච්චුවකට දැන් කොන්ක්‍රීට් ටික පුරවලා දෙනවා වගේ. දැන් හදලා දෙනවා. අච්චුව දිහා බලලා අපි තීරණය කරනවා නම් ඒ අච්චුව හදපු වස්තුවයි මේ තියෙන්නේ කියලා. අපි හිතමු මොකක් හරි කණුවකට අපි ෆයිබර් වලින් හදන අච්චුව. එතකොට ෆයිබර් වලින් හදපු අච්චුව තියෙනවා. මේ අච්චුවට දැන් සිමෙන්ති වැලි මෙටල් ටික දාලා අපිට තව කණුවක් හදන්න පුළුවන්කම තියෙනවා. මේ අච්චුව තියෙන තැනකදී අපි අච්චුව නම් කරනවා නම් කලින් තිබුණ කණුව කියලා. අච්චුවට නම් කරන්න බෑ කලින් තිබුණ කණුව කියලා. ඒ වගේ මේ ආපු වේදනා සංඥා කියන ගතිය ආරම්භය අපි දැනගන්නේ මෙහි තියෙන ලක්ෂණ ටික. දාන්න පුළුවන්කම තියෙන්නේ මෙහි රැස් කරගෙන තියෙන මෙටල් වැලි සිමෙන්ති කියන වගේ මෙහි තියෙන ලක්ෂණ ටිකක් තමයි මේකට දාලා අලුතෙන් කණුවක් හදාගන්න පුළුවන්. හැබැයි අච්චුවේ දකින්න එපා පරණ කණුව තියෙනවා කියලා. පරණ කණුව කියපු එක නම් ඔබ වහන්සේලා ළඟ තිබුණු වටාපත කියන සංඥාව කියන එක පරණ කණුව නම් දැන් ඇහැ බිඳිලා ආපු වේදනා සංඥා කියන මෙන්න මේ අච්චුවට දැන් පුරවන්නේ අලුතෙන්ම හදාගත්ත මෙටල් වැලි සිමෙන්ති ටිකක්. මෙටල් වැලි සිමෙන්ති ටිකක් පිරෙව්වට පස්සේ හම්බෙයි කලින් තිබුණා වගේම තව කණුවක්. හැබැයි ඒක අලුත්ම දේ මිසක කලින් තිබුණ කණුව නෙමෙයි මේ තියෙන්නේ. මේක මේ අච්චුවට පුරවපු ලක්ෂණ ටිකේ තියෙන අලුත් ඵලය මේ අලුත් කණුව. එතකොට මේ කලින් තිබුණු කණුවයි මේ කණුවයි දෙකම එක නෙමෙයි දෙක දෙකක්. දල වශයෙන් මතක තියාගන්නකො. අස්මිමානය කියලා කියනකොට මම වෙමි කියන හැඟීම. මම ආයනය කියලා කියන්නේ මේ මම ඉන්නවා කියලා මේ හිතන එක වගේම එතනින් එහාට ගියපු ලොකු අර්ථයකින් ඒ තමයි ඔය මම ඉන්නවා කියන ගතිය අල්ලලා තියෙන්නේ හැම මොහොතකම මේ ද්‍රව්‍ය කාරණා තුල ඇති බවට ගත්ත මෙහි ඇති කරගන්න ලක්ෂණය තුල මේසෙ දැක්කත් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේසෙ නෙමෙයි මේසෙ ඇති තැනක මෙහි මම ඉන්නවා කියන කම. එතකොට මේසෙ එතනම ඉවරයි. අපි ඊළඟට අනිත් පැත්ත හැරිලා බිත්තිය දකින්නකොට බිත්තිය තියනවා කියනකොට අපි කියන්නේ බිත්තිය බලන මම මේ පැත්තේ ඉන්නවා කියන කම. මේසෙයි බිත්තියයි දෙකක් වුණාට මේසෙයි බිත්තියයි බලපු මම එකයි. එතකොට එක දිගට ජීවත් වෙන මම හම්බෙලා තියෙනවා. ඒකට තමයි අස්මිමානය කියලා කිව්වේ. ඔය අස්මිමානය සිඳෙන්නේ නැහැ. රූපේ සිඳෙන්න පුළුවන් අස්මිමානය සිඳෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකම පවතිනවා කියලා නෙමෙයි කිව්වේ. අපි කෙලෙසට මේක ඇති හැටියට නැවත නැවත ගෙනල්ලා දෙනවා. අද අපිට මේ රූපේ ගැන හිත බැසගෙන තියෙන නිසා රූපෙන් හිත පාලනය වෙන නිසා අද අපිට මේ ජීවිතේ ගත්ත අරමුණු ටික විතරක් එන්න පුළුවන්. අද මොලේට අනුව හිත තියෙන නිසා මේ ජීවිතේ ගත්ත අරමුණු ටික තියෙන්න පුළුවන්. නමුත් යම් මොහොතක කයේ හැකියාවෙන් හිත නිදහස් වුණොත් ඒ කයේ හැකියාවෙන් හිත නිදහස් වුණ මොහොතට දැන් කයෙන් හිත පාලනය කරන්නේ. එතකොට ඔය අස්මිමානයේ ගතියට ඕනතරම් කල්ප ගානක ඒවා එන්න පුළුවන්කම තියෙනවා. දැන් අද කල්ප ගානක ඒවා එන්න දෙන්නේ නැතිකම නිසා තියෙන්නේ මොකක් නිසාද? භවයෙන් ප්‍රතිච්ඡන්නයි කියලා කියන භවයෙන් වැහිලා. මේ ආයතන ටිකෙන් නැවත නැවත සකස් කර දෙන භවයෙන් මේක වැහිලා තියෙන්නේ. අරහෙන් එන දේවල් ටික එන්න දෙන්නේ මේ ටික බලවත් වැඩි. හැබැයි මේ ආයතන ටික අතහැරුණට පස්සේ ඊට පස්සේ මන ආයතනේ ධම්ම ආයතනේ. හිතට නෑ කාල. හිතට කාලය ඇත්තේ නෑනේ. Google Drive එකට මොකක් හරි අප්ලෝඩ් කරොත් ලංකාවේ ඉන්න කෙනාටද වැඩිපුර ළඟ ඇමරිකාවේ ඉන්න කෙනාට. දෙන්නටම එකම දුර. නැතිනම් එකම වෙලාව. ඒක වෙනසක් ඇත්තේ නැහැ. එතකොට අන්න ඒ වගේ හිතට මේ ගියපු තප්පරේද ගියපු කල්පෙද කියන එක අදාළ වෙන්නේ නැහැ. තප්පරේ කල්පේ ඔක්කොම එකම සමාන මට්ටමකින් සිතුවිල්ලක වෙනස එච්චරයි. කාලය තියෙන්නේ රූපෙට. කාලය ගැන කතා කරන්න වෙන්නේ දවස් දෙක අවුරුද්ද අපි ඒ ටික කතා කරන්නේ රූපේ පැත්තෙන් දාලා. නැත්තම් හිතට කාලය නැහැ.
කාලය තියෙන්නේ ඇති දෙයකට. තියෙනවා කියන දෙයකට තමයි කාලය කියන පැනවීම තියෙන්නේ. කාලයේ ප්‍රඥප්තිය. දවසක් දෙකක් මාසයක් අවුරුද්දක් මොකේකට සාපේක්ෂවද අපි දවස් දෙක අවුරුද්ද කතා කරන්නේ? අපි මේ මොහොතේ ඉන්න මේ පුද්ගලයා මේ මට සාපේක්ෂව අපි අවුරුද්දක් දෙකක් දවසක් ගිය තප්පරේ ඉඳලා ඒ තරම් කාලයක් කතා කරනවා. නමුත් මේ පුද්ගලයා කියලා ගත්ත මේ රූප මට්ටමින් හිත මිදුනොත් අපිට මනසක් ධම්මායතනයක් විතරක් තියෙනවා නම් හිතට ওই කාලය ඇත්තේ නැහැ. එතකොට අස්මිමානේ තියෙන ලක්ෂණය තමයි කල්ප ගානක් කරපු දේවල් වුණත් විපාක පිණිස එන්න පුළුවන්කම තියෙනවා. හිතෙන් මොන විදිහකටද සිහිපත් කරන්නේ ඒ විදිහට ගෙනල්ලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි හිත හදා ගැනීමේ සහ හිත හදා නොගැනීමේ තියෙන භයානකම තියෙන්නේ. හිත හදාගත්තොත් අපිට ඕන විදිහට හිත පවත්වන්න පුළුවන්. හිත හදා නොගත්තොත් හිතට ඕන විදිහට තමයි හිත ගෙනල්ලා දෙන්නේ. හීනෙන් හිතන දේ පේනවනේ නේද? හීනෙන් හිතට ඕනේ දේ පේනවා. ඒක නිසා ඒකට හීනේ කියලා අපි කියනවා. හිතට ඕනේ දේ හිත ඒ විදිහට පෙන්නලා තියෙනවා. ඊට පස්සේ අපෝ මේක මේ විදිහට හිතන්න බෑ මම වෙන විදිහකට හිතනවා කියලා වෙන විදිහකට හිතන්නේ වෙන විදිහකට හීන බලන්න බෑනේ. හීනෙට ඕන විදිහට හීනේ පේනවා. නැත්නම් හිතට ඕන විදිහට හීනේ පෙන්නනවා. මේ පංචායතනය සක්‍රිය කරගන්න පුළුවන් මේ මොහොතේදීත් ඔහොමනම් හිතන්න නැවත පංචායතනයට බැස ගන්න බැරි මට්ටමකටපත් වුණොත් ඒ මට්ටමකට ඒකත් ඔය කතාවම තමයි. මොකද හීනේ මට්ටමේදී තියෙන්නේ මන ආයතනයයි ධම්මායතනයයි. හොඳ අරමුණක් නරක අරමුණක් බේරගෙන අපිට සිහිය පවත්වන්න බෑනේ එතන. ඒ ගතියම තමයි එන්නේ. දැන් හිත වඩලා තිබුණොත් වඩපු කෙනාට පුළුවන් ඒ ලක්ෂණය නිසා හිත දියුණු කරන වඩන ලක්ෂණය නිසා තමන්ට ඕන විදිහට හිත පවත්ව ගැනීමේ හැකියාව වශීතාවය කරගන්න පුළුවන්කම තියෙනවා. හිතට පුරුදු කරපු කම නිසා ගොඩක් වෙලාවට ප්‍රතිසන්දි වශයෙන් යනකොට ආසන්න කම් වෙනවා කියලා කියන්නේ ඒකනේ. පුරුදු කරපු ආසන්න යම් කර්මයක් තියෙනවා නම් ළඟම කරපු ආසන්න කම්මේ එන්න පුළුවන්කම ගොඩක් වෙලාවට වැඩි. එහෙම නැත්නම් පුරුදු කරපු කර්ම එන්න පුළුවන්කම වැඩි. එතකොට මේ විදිහට ආසන්න ආචින්න කර්ම එන්න පුළුවන්කම වැඩිපුර තියෙනවා. මොකද මේ හිත පුරුදු කරන්න පුළුවන් දෙයක්. ඔබ වහන්සේලාම දන්නවා ඇති දවස පුරාම මහන්සියලා මොනවා හරි වැඩක් කරොත් එදාට හීනිනු ඒක පේනවා. හිත කය වෙහෙසවල යම් වැඩක් කරොත් පස් කෙටුවත් හීනිනුත් පස් කොටනවා තමයි එදාට. ඒක නිසා හීනිනුත් එදාට ඒකම පේනවා. එතකොට ඒ හීනෙන් පේන ගතිය තියන්නේ හිතට ඒක පුරුදු කරනකම නිසා. එතකොට මේකේ භයානකකම කියලා කිව්වේ හැම මොහොතකම මේ ආයතන හයෙන් අර ටික අද නතර කරලා තියෙන වෙලාවේ අපි සිහිය උපද්දගෙන පුරුදු කරගත්තේ නැතිනම් සිහිය හොඳටම අර මොහොතේදී නම් සිහිය පවත්වනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මීට වැඩිය කෝටි ප්‍රකෝටි ගුණයක වේගෙන් එතකොට හිතේ අරමුණු ඇති කරන සහ දැනගන්න වේගය. දැන් අද අපිට තියෙන මේ ලක්ෂණයම එතකොට හිතේ තියෙන ලක්ෂණය වෙලා. අද මේ ටික බෙදිලා තියෙන කය පැත්තට. ඒකයි අපිට තේරෙන්නේ නැත්තේ. සජීවී රූප හදලා දෙන්න, සජීවී ශබ්ද අහන්න බෙදලා වැය වෙලා තියෙනවා හිත. අත ඔසවනකොට අපිට කිසිම ભેදයකින් තොරව ෆොටෝ ටිකකින් තොරව අපිට පේනවා අත ඔසවන කෙනෙක්ව. එතකොට නමුත් මේ මොහොතක් ගානේ සියුම්ව එක ෆොටෝ එකයි ඇහැට ගහ ගන්න පුළුවන්කම තියෙන්නේ. ප්‍රසාදයට පතිත වෙන්න පුළුවන් එක මට්ටමේ වර්ණ සටහන විතරයි. එතකොට ඇහැ බිඳිලා ඒ අනුව අත රැස් කරගෙන හිතේ තියෙන සංඥා සංකාර ටිකම අත විදිහට රැස් කරගෙන ඊළඟ මොහොතට යනකොට ආයෙත් ඒ තිබුණ අත බලන්නම ආපහු චක්කු ප්‍රසාදය ඇති කරගත්ත ප්‍රසාදය ආයෙත් ඒ රූපෙම බිඳිනකොට අපි හිතේ තියෙන කලින් මොහොතේ අර තිබුණ අත තමයි දැන් මේ මොහොතේ තියෙන ආයෙත් අත රැස් කරගත්තා. වේගින් ওই සිද්ධිය වේගෙන යනකොට අපිට පේන අතක් උස්සනවා. එතකොට දැන් මේ හිතේ අත්දැකීම අද මේ ආයතන ටික ඔක්කොටම බෙදිලා හිතේ තියෙන ගතිය ආයතන ටික ඔක්කොටම බෙදිලා තියෙන්නේ.
ආයතන ටික ඔක්කොම දැනගන්නමයි පැත්තට. ඔය ටික ඔක්කොම අයින් වෙලා හිතට හිත විතරක් වේගවත් වෙන තැනට ආවම. එතකොට කොහොමද? හිතා ගන්නවත් බැරි තරම් අපිට ඕන අරමුණක් ගෙනල්ලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා අද ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා කියන්නේ මේ වෙලාවේ හිත හදාගන්න නැත්නම් ආයේ හිත හදාගන්න නම් වෙලාවක් එන්නේ නැහැ. මේ වෙලාව විතරයි හිත හදාගන්න. මේ මිනිස්සෙක් වෙච්ච වෙලාවේ මේ හිත හදාගන්න නැත්නම් වෙන හිත හදාගන්න වෙලාවක් ඇත්තේ නැහැ. ඒක නිසා පුළුවන් තරමක් කරන්න තියෙන දේ තමයි එක පැත්තකින් Tamanට ඕන විදිහට හිත හදාගන්න පැත්තකට යන්න බලන්න. හිතට ඕන විදිහට Taman හැදෙන්නේ නැතුව Tamanට ඕන විදිහට හිත හදාගන්න. මේ වචන ටිකකින් තමයි කතා කරන්නේ. නැත්තම් Taman සහ හිත කියලා වෙනම බෙදන්න බැහැනේ. නමුත් පුළුවන්කම තියෙන්න ඕනේ හිතට අවශ්‍ය කරුණ සිහිපත් කරවලා ඒ දේ තුල විතරක් හිත රඳව ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. Tamanට ඕන විදිහට හිත පවත්වන්න පුරුදු කරන ගතිය තමයි වැදගත්ම දේ. හිතෙන් කෙලෙසයක් එනකොට ඒ කෙලෙසේ දුරු කරන පැත්තට හිත පවත්වන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඉතින් මාත්‍රිකාවුනේ අස්මිමානේ ගැන කතා කරනකොට මේ හැම මොහොතකම ඇති බවට රැස් වෙනකම ඔය න්‍යෂ්ටියට පහර දුන්නොත් න්‍යෂ්ටිය බිඳෙන විදිහට කටයුතු කළොත් අපිට අනිත් ධර්මතා ටික නිකම්ම සිඳෙනවා. හැම වෙලාවකදීම ඔය තමන්ගේ නැති පැත්තට අනාත්මයේ පැත්තට හිත පෙන්නුවොත් පැවැත්මක් නැති වෙන විදිහට සිහිපත් වෙනකොට වර්තමාන අරමුණේ හිත ඇත්ත පෙන්වන තැනට එයාගේ මනස ගන්න පුළුවන් වුණොත් එයාට අස්මිමානේ දුර වෙන පැත්ත තමයි වැඩෙන්නේ. එතකොට අද රළු විදිහට අද අස්මිමානය අපිට බැසගෙන නැහැ. එකෙන් වරදව ගන්න එපා රළු විදිහට බැසගෙන නැහැ කියලා කිව්වේ මේ අස්මිමානේ නැහැ කියලා නෙමෙයි අස්මිමානේ විදිහටම තියෙනවා. අපේ ආශ්‍රව මට්ටම පිහිටා සිටින්නේ නමුත් රූපේ පැත්තේ. අස්මිමානේ කියන එක හසු වෙන්නේ නැහැ. අපිට හසු වෙලා තියෙන්නේ රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශ තියෙනවා. මේ අස්මිමානේ කියන එක පේන්නේ නැහැ. අපිට පේන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ටිකකින්. ඉන්න තැන ඉඳලා තමයි හැම වෙලාවකදීම ප්‍රතිපදාව පටන් ගන්න වෙන්නේ. අර හැමදම කියන වගේ පළවෙනි පඩිය බිම ගෑවිලා තමයි තියෙන්නේ. බිම ගෑවුණු තැන ඉඳලා තමයි පළවෙනි පඩියට නගින්න වෙන්නේ. බිම ඉඳලා. එතකොට අස්මිමානේ කියන තැනට කලින් තියෙන දේ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඇති බවට හම්බෙන කම. ඒ ටික තුල වැඩෙන්නේ අස්මිමානේ වෙන්න පුළුවන්. නමුත් අද අපේ මනස තියෙන්නේ මේ ටික තුල. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව පනවනකොට ඉස්සෙල්ලම පෙන්වුවේ අද අපිට ඇති බවට හම්බෙන රූපේ පිරිසිඳ දකින්න පැත්තට ප්‍රතිපදාව පැනෙන්නේ. අස්මිමානේ දුරු කරගන්න පැත්තට ප්‍රතිපදාව නොපනවා ප්‍රතිපදාව පැනෙවුවා රූපේ පිරිසිඳ දකින්න පැත්තට කායානුපස්සනාව පැත්තට මෙතන සත්පුද්ගල භාවයේ දුරු වෙන විදිහට ප්‍රතිපදාව පැනෙවුවා. එතකොට මේ පැත්තට වඩන කෙනාට මේ පැත්ත දකින්න කෙනාට අස්මිමානයේ දුරු වෙන විදිහේ නුවණ ඇති වෙනවා ඒ තුල. එතකොට ඒකෝ ධම්මෝ පහතබ්බෝ අස්මිමානෝ ප්‍රහාණය කළ යුතු එකම ධර්මයේ තමයි අස්මිමානය කියලා කියන්නේ. කතමෝ ඒකෝ ධම්මෝ හාන භාගියෝ. හාන භාගීය ධර්ම කියලා කියන්නේ හාන කියලා කියන්නේ හායනේ වෙනවා පිරිහෙනවා. පිරිහීම පිණිස පවතින ධර්මය මොකක්ද? අයෝනිසෝ මනසිකාරෝ අයං ඒකෝ ධම්මෝ හාන භාග්‍යෝ. අයෝනිසෝ මනසිකාරේ. අයෝනිසෝ මනසිකාරේ තමයි හාන භාග්‍යයේ ධර්මය. අයෝනිසෝ මනසිකාරේ කියලා කියන්නේ යෝනිසෝ කියන්නේ යහපත් විදිහට කරන මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අයහපත් විදිහට කරන මනසිකාරය. එතකොට යෝනිසෝ මනසිකාරයේ තමයි විශේෂ භාගීය හාන භාගීය ධර්මයේ තමයි අයෝනිසෝ මනසිකාරයේ පිරිහීම පිණිස පවතින දේ. එතකොට යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන එක ගැන වැඩිපුරම දක්වන සූත්‍රය තමයි සබ්බාසව සූත්‍රය. ඒක නිසා අර අටුවාවේ කියන්නේ එකක් ගැන කියලා වැඩි විස්තර විසුද්ධි මාර්ගයෙන් බලා ගන්න කියනවා වගේ
යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් සබ්බාසෝ සූත්‍ර දේශනා ටික අහලා දැනගන්න. එතකොට නැතිනම් ඒකත් කරන්න වෙනවනේ. කෙටියෙන් මෙතනදී වෙන පරයයක් අරගත්තොත් මේ අංගුත්තර නිකායේ එකේ තියෙනවා නීවරණ පහන වර්ගයේ නීවරණ ප්‍රහාණ වර්ගයේ බලලා ඇති. එතකොට නීවරණ දුරු කරගන්න තැනදී යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියනවා මොන තැන්වලද යෝනිසෝ අයෝනිසෝ මනසිකාර පවත්වන්නේ කියන එක. නාහම් බික්කේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යේන අනුප්පන්නෝවා කාමච්ඡන්தோ උපජ්ජති උප්පන්නෝවා කාමච්ඡන්தோ බිහියෝ භාවාය වේපුල්ලාය සංවත්තති අතේදම් බික්කවේ සුබ නිමිත්තං බික්කවේ අයෝනිසෝ මනසිකාරෝතෝ අනුප්පන්නෝ චේව කාමච්ඡන්தோ උපජ්ජති උප්පන්නෝ චේව කාමච්ඡන්தோ බිහියෝ භාවාය වේපුල්ලාය සංවත්තති. එතකොට මහණෙනි නාහම් බික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි. මහණෙනි මම වෙන එකම ධර්මයක්වත් දකින්නේ නැහැ. නූපන් කාමච්ඡන්දේ උපදින්න උපන් කාමච්ඡන්දේ බිහියෝ භාවාය බොහෝ බවටපත් වෙන්න වේපුල්ලාය විපුල බවටපත් වෙන්න පුළුවන් එකම ධර්මයක්වත් දකින්නේ නැහැ. හරියට සුබ නිමිත්ත තරම් මහණෙනි සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයට ලක් කරනවා නම් කෙනෙක් ඒ නිසා නූපන් කාමච්ඡන්දේ උපදිනවා උපන් කාමච්ඡන්දේ වැඩිනවම තමයි. එතකොට ඔන්න අයෝනිසෝ මනසිකාරයේ පවතින එක තැනක් කිව්වා සුබ නිමිත්ත. සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයේ කිරීම තුළ කාමච්ඡන්දය උපදිනවා. සුබ නිමිත්ත කියලා කිව්වේ යහපත් කියලා ගත්ත ඒකෙන් වෙන අර්ථය ගැන හිතන නිමිති ටික. අපි යමක වටිනාකම දකින මට්ටමට ආස්වාදයේ ගැන හිතන මට්ටමට ජීවිතේට ඒ දේ අවශ්‍ය වෙනවම තමයි. යමක ආස්වාදයේ දකිනවා නම් යමක් ගැන නැවත නැවත අවශ්‍යතාවය හිතනවා නම් හිතන්න ඒකේ අවශ්‍යතාවය වැඩි වෙනවා ඕනම වෙනවා. එතකොට හැම දෙයකදීම එහෙම තමයි ජීවිතේ හැම පැත්තකදීම. එතකොට මේ සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කරනකොට කාමච්ඡන්දය උපදිනවා. එතකොට කාමච්ඡන්දය කියලා කියනකොට මෙතන මේ වග්ගය තුල හැම අර්ථයකටම කාමච්ඡන්දේ යෙදෙනවා. කාමච්ඡන්දේ කියලා කියන්නේ කාමයේ පැත්තට ඇති කැමැත්ත. එතකොට කාමයේ පැත්තට ඇති කැමැත්ත කියලා කියනකොට එතනදී කාමයේ කියන වචනයෙන් හඳුන්වන්නේ සියලු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී කෙරෙහි ඇති කැමැත්ත. නැත්නම් කාමයේ වර්ධවා හැසිරීම කියන තැන තියෙන එක පැත්තකට විතරක් වෙන්නතු කාමයේ කියන අර්ථය නෙමෙයි. මෙතන නිෂ්පරියායෙන් කාමයේ කියන්නේ අර ශික්ෂා පද ගැන කතා කරනවා. එතකොට පරියායෙන් කාමයේ කියන්නේ එතන කාමයේ නම් කාමයේ වර්ධව හැසිරීම වෙන විදිහක් පෙන්නනවා. මේ විදිහ විතරයි. එතකොට මෙතන කාම ඡන්දය ගැන කතා කරනකොට නිෂ්පරියායෙන් පෙන්වන්නේ කිසිම පරියායක් නැතුව හැම තැනකදීම පොදුවේ කාමය. මොකද නීවරණයක්නේ කාම ඡන්දේ. එතකොට නීවරණ පරියායෙන් ගත්තාම පොදුවේ සියලුම තැනක ඇති වෙන කාමය. දැන් හැම වෙලාවකදීම බුද්ධ දේශනාවක අර්ථයක් ගන්නකොට අපි පරියාය සහ නිෂ්පරියාය තේරුම් ගන්නවා. පරියායකින් පෙන්නනවා කියලා කියන්නේ එක පෙළකින් අර්ථය පෙන්නනවා. දැන් කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනකොට කාමයේ වර්ධව හැසිරෙන්න එපා කියලා කියනකොට එතකොට කාමයේ කියලා මේ නිෂ්පරියාය අර්ථය එතෙන්ට දාලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවත් රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම මේ ඔක්කොම කාමයි. මේ කාමයන්හි වර්ධවා හැසිරෙන්න එපා කියන තැනකින් අපිට ශික්ෂාපදේ පනවන්න බෑ. එතනදී කාමේසු මිච්ඡාචාරා ශික්ෂාපදේ කැඩෙන විදිහක් පෙන්වුවා. මව විසින් රකින්න, පියා විසින් රකින්න ස්ත්‍රියක් කරා ගියොත්, ස්වාමියා විසින් රකින්න මේ විදිහට කාමේසු මිච්ඡාචාරා ශික්ෂාපදේ කැඩෙන ක්‍රම ටිකක් පෙන්වුවා. එතකොට ඒක කිව්වේ එක පරයයකින්, එක ක්‍රමයකින්. නමුත් නීවරණ ප්‍රහාණය ගැන කතා කරනකොට එතන කියනවා කාමච්ඡන්දයේ උපදින එකක් ගැන කතා කරනකොට එතන කාමය. එතන කාමයේ කියන වචනේ යොදන්නේ නිෂ්පරියාය. පොදුවේ අර ටිකත් ඇතුළත්ව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පොදුවේ හැම තැනකම පැතිරුණු කාමයක් තියෙනවා නම් සියලුම කාමයේ සංග්‍රහ කරනවා නීවරණ කාමච්ඡන්දයට. එතකොට මේ නිෂ්පරියාය. එතකොට නිෂ්පරියාය සහ පරියාය තේරුම් ගත යුතුයි. යම් තැනක අර්ථයක් විග්‍රහ කරනකොට මේක එක කොටසකදී එක තැනකට විතරද කතා කළේ නැත්නම් පොදුවේ සියලුම දේවල්ටද කතා කළේ කියන පරියාය දැනගත යුතුයි.
මොකද නීවරණ ටික ගැන කතා කරනකොට අපේ තියෙන කෙලෙස් ආශ්‍රව ටික ඔක්කොම හසු වෙලා තියෙනවා නීවරණ වලට. එතකොට කාමච්ඡන්දය කියලා කියනකොට කාමච්ඡන්දය හැම වෙලාවකදීම ආයතන ටිකෙන් ගත්ත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි පවතින කැමැත්ත. එතකොට කාමයේ පවත්වන්න තියෙන කැමැත්තට කියනවා කාමච්ඡන්දය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටිකට කියනවා හැම වෙලාවකදීම පංචකාම ගුණ කියලා. එතකොට කාමයේ ඒ අනුව මෙහි හදාගන්න ඇති කරගන්න එක, ඒ ඇති කරගන්න කාමයේ නැවත නැවත පවත්වන්න කැමැති. නැවත නැවත පවත්වන්න කැමැති නිසා ඒකට කියනවා කාමච්ඡන්දය කියලා. එතකොට කාමච්ඡන්දය සුබ නිමිත්ත තමයි අයෝනිසෝ මනසිකාරයට ලක් කරන්නේ. හොඳට ඕවා ජීවිතය තුල දකින්න. යමක අවශ්‍යතාවයක් හම්බෙනකොට අවශ්‍යතාවයක් දැනෙනවා කියන එක තුල වැඩිපුර තියෙනවා අපිට කාමච්ඡන්දයට ඉඩ. යමක අවශ්‍යතාවය දැනෙනකොට හැලෙන පැත්තෙන් කාමච්ඡන්දේ ඉඩ තියෙනවා. දැන් අපිට එකපාර තණ්හාවක් හට ගන්නවා යම් දෙයකට. යම් භාණ්ඩයකට හෝ යම් දෙයකට තණ්හාවක් ඇති වුණාට පස්සේ ඒ තණ්හාව අපිට අයෝනිසෝ මනසිකාරය කරන්න ගන්නවා. ඒ සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කරන්න ගන්නවා. එතකොට ජීවිතේ හැම පැත්තකදීම ඒක තිබුණා නම් මේ වැඩේ ඉක්මනට කරගන්න තිබුණානේ. අර ඒක තිබුණා නම් ඉක්මනට මේ වැඩේ එච්චර අමාරු නෑ මේ කිවරනේ. අවශ්‍යතා නැවත නැවත පෙන්න ඒක සුබ නිමිත්ත වශයෙන් හිත වැඩි දුරටත් ඒ පැත්තටම යොමු කරනවා. එතකොට සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කරනකොට නූපන් කාමච්ඡන්දේ උපදින උපන් කාමච්ඡන්දේ තවදුරටත් වැඩි වෙනවා. එතකොට ඔන්න අයෝනිසෝ මනසිකාරයේ පවත්තන එක තැන. ඊට පස්සේ අනිත් තැන නාහම්බික්කේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යේන අනුප්පන්නෝවා ව්‍යාපාදෝ උපජ්ජති උපන්නෝවා ව්‍යාපාදෝ බිහිව භාවය වේපුල්ලාය සංවත්තති යතේදම් බික්කවේ පටිඝ නිමිත්තං බික්කවේ අයෝනිසෝ මනසිකාරෝතෝ අනුප්පන්නාචේව ව්‍යාපාදෝ උපජ්ජති උපන්නෝචේව ව්‍යාපාදෝ බිහිව භාවය වේපුල්ලාය සංවත්තති. එතකොට නූපන් ව්‍යාපාදේ ඉපදීම පිණිස වෙන එකම ධර්මයක්වත් දකින්නේ නැහැ පටිඝ නිමිත්ත තරම්. පටිඝ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කිරීම තුළ ව්‍යාපාදයේ උපදිනවා. ව්‍යාපාදේ කියලා කියන්නේ තරහව කියලා කියන්නේ ඒක ඇති වෙන්න මූලය තමයි පටිඝ නිමිත්ත ගැටීම් සහිත බව. එතකොට ගැටෙන ගතිය හැම මොහොතකම පටිඝ නිමිත්ත. පටිඝය කියන එක අනුසේ ධර්මයක්. අනුසේ වෙන පටිඝයේ කොයිතරම් දුරට අනුසේ වෙනවද කියලා කියනවා නම් අද අපේ මට්ටමේ මේ පැත්ත බලාගෙන ඉඳලා අනිත් පැත්ත බලන්නේ පටිඝානුසයෙන් අනුසේ වෙලා. පටිඝානුසයෙන් අනුසේ වෙලා. ඇයි? මේ රූපේ බැලුවා ඇති දැන් මේ රූපේ බලනවා. ඒකෝට දැන් මේ ඇති. දැන් මේක ඕනේ. වටපිට බලන තැනකදී පවා අද පටිඝානුසය යෙදෙනවා. මොකද රූපයේ ඇසුරු වෙනවා නම් එතන පටිඝානුසය යෙදෙනවාමයි. රූපයේ ඇසුරු වෙනවා නම් යම් තැනක එතන පටිඝානුසයෙන් අනුසේ වෙනවමයි. මොකද අපිට ඒකත් අරමුණ දැන් ඇති ඒක ගැන හිතුවා දැන් වෙන එකක් ගැන හිතනවා. දැන් ඒක අතහැරිය වෙන එකක් හිතනවා. ඒක අතහැරිය වෙන එකක් ගැන හිතනවා. හැම තැනකම පටිඝානුසයෙන් අනුසය වෙනවා. එතකොට පටිඝ නිමිත්ත කියනකොට අනුසයට වැඩිය ටිකක් එහාට ගියපු මට්ටම. පටිඝ නිමිත්ත කියනකොට අමනාප ගතියක්. අමනාප ගතියක්. ඉස්සෙල්ලාම කෙනෙක් තුල ඇති වෙන්නේ පටිඝ නිමිත්තක්. අමනාප ගතිය. අමනාප ගතිය අයෝනිසෝ මනසිකාරය කිරීම තුළ ව්‍යාපාදයේ හට ගන්නවා. දැන් අපි හිතමු තමන්ගේ අම්මා ඇවිල්ලා තමන්ට පොඩි පාරක් ගැහුවා. හිමිසරේ තට්ටුවක් දැම්මා. එච්චර ගාණක් නැහැ. තමන් අකමැති මිනිස්සෙක් ඇවිල්ලා පාරක් ගැහුවා. ඒ ප්‍රමාණයටම ඒ විදිහටම පාරක් ගැහුවා. දැන් මොකද වෙන්නේ? කෝකද දැනෙන්නේ? අකමැති මිනිස්සයා ගහපු එක දැනෙනවා, අරක දැනෙන්නේ නැති වුණාට. ඇයි? පටිඝ නිමිත්ත නිසා, පටිඝ නිමිත්තේ තියෙන අයෝනිසෝ මනසිකාරය නිසා ව්‍යාපාදයේ කියන දේ හටගත්තා. පාරණං ගෙනාවේ ওই ව්‍යාපාදයේ දෙන්නගිම පාරෙන් ඕක ඇති වෙන්නේ නැහැ. නමුත් එක්කෙනෙක්ගේ පාරකින් විතරක් ව්‍යාපාදයේ ඇති වෙන්නේ පටිඝ නිමිත්ත නිසා. මේ පැත්තේ තිබුණු ගැටීම් සහිත මනස නිසා. අපිට කෙනෙක් ගැන ඉස්සෙල්ලාම ඇති වෙන්නේ
පටිඝ නිමිත්තක්. නැතිනම් ගැටීම් සහගත බවක්, අමනාප ගතියක්. එතකොට ඒ අමනාප ගතිය අයෝනිසෝ මනසිකාරය තුල කරනකොට අපිට ව්‍යාපාදේ හට ගන්නවා, තරහවක් හට ගන්නවා. එතකොට තරහවේ ලක්ෂණය තමයි කෙනා පුද්ගලයා ගැන ගැටෙනකම. දැන් අපිට ඉස්සෙල්ලාම ඇති වෙන එක තමයි අකමැත්ත. එයාට කැමති නෑ. ඊට පස්සේ ඒකම අයෝනිසෝ මනසිකාරය කරනකොට අකමැති කෙනා කරන වැඩ හම්බ වෙනවා අපිට. අකමැති කෙනා මොනවා කරත් වැරදි. සමහර විට මේ මිනිස්සයා බැලුවත් වැරදි. බලන්න නැතුව ගියත් වැරදි. ඒක අයෝනිසෝ මනසිකාරය කරාට පස්සේ වෙන ලක්ෂණය. ඊට පස්සේ වැඩ වලින් එයා කරන හැම වැඩකදීම අපි පටන් ගන්නවා එයත් එක්ක ගැටෙන්න. එතකොට පටිඝ නිමිත්ත කියලා කියන හැම වෙලාවකදීම ගැටෙන සහගත බවට ඒකම අයෝනිසෝ මනසිකාරය කරනකොට ද්වේෂය පහළ වෙන බව ලෝකේ පේනවා. ඊට පස්සේ නාහම්බික්කේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යේන අනුපන්නං වා තීන මිද්දං උපජ්ජති උපන්නං වා තීන මිද්දං විහිය භාවයේ වේකුලය සංගති දතදම් බික්කේ අරති තන්දි විජම්බිකා බත්ත සම්මදෝ චේතුසෝච ලීනත්තං. එතකොට තීන මිද්‍යාගේ හට ගැනීම පිණිස නැතිනම් මේ වෙලාවට තියෙන වැඩිපුර. එතකොට මේ මොන ටික අයෝනිසෝ මනසිකාරය කරොත්ද අරති තන්දි විජම්බිකා බත්ත සම්මදෝ චේතුසෝච ලීනත්තං. එතකොට අරතිය කියලා කියනවා අධි කුසලයේ තියෙන නොයල්ම. අධි කුසලයේ නොයල්ම කියලා කියනවා නැතිනම් විවේකයට කැමති නැතිකම. දැන් කෙනෙක් විවේකයට බොහොම අකමැති. හුදකලා බවට අධි හුදකලා බවට කෙනෙක් කැමති නැහැ. එයාට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. එයාට ඕන නිතර කවුරු හරි කාගෙත් එක්ක හරි කතා කරන්න. තව මොනවා හරි කියන්න. තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. තව කෙනෙක් ඕනේ නිතරම එයාට සම්බන්ධ වෙමින් යන්න. ඒ මොකද්ද මේ අරතියේ තියෙන ලක්ෂණය? අඩුම තරමේ බණ කියන්න හරි කවුරුත් හරි ඕනේ. ඒක තමයි අරතියේ තියෙන ලක්ෂණයක් එක. අර හුදකලාවේ ඉන්න කැමති නෑ. තනියම ඉන්න අකමැති බව නිසා යාට අරතියේ තියෙන ලක්ෂණය තමයි. ඒ කියන්නේ ලෝකයේ සමහර චරිත තියෙන බලෙන් හරි ගිහිල්ලා අල්ලගෙන මොනවා හරි කියන්නේ යන්නේ. පාරේ යන මිනිස්සෙක් හරි අරගෙන කියනවා. එතකොට මේ අපිට ඒ දේ තියෙන හැම වෙලාවකදීම අරතියේ තියෙන ලක්ෂණ අධි කුසලයේ තියෙන නොයන්න. ඊට පස්සේ තන්දිය කියලා කියනවා අලස බව. අලස බව කම්මැලිකමට කියනවා තන්දිය කියලා. දැන් මොකක්වත් බෑ කියලා හිතෙන්නේ කරන්න. ඒ ගතියට කියනවා තන්දි කියලා. විජම්බිකා කියලා කියනවා මේ වෙලාවට ඔය දෙපැත්තට ඇඟවල පොඩ ඇඟමැලි කඩන ගතිය තියෙන. අනේ ඇඟමැලි කඩන එකට කියනවා විජම්බිකාව කියලා. ඊට පස්සේ බත්ත සම්මදේ කියලා කියනවා බත් මතය. එතකොට බත් කාලා ඒ ඇති වෙන මතයට කියනවා බත්ත සම්මතය කියලා. ඊට පස්සේ කුසීතෝච කුසීත බව ලීනත්වය හැකිලුණු බව. සිතේ තියෙන හැකිලුණු බවට කියනවා ලීනත්වය කියලා. එතකොට මෙන්න මේ ලක්ෂණ නිසා තමයි තීන මිද්‍යාගේ වැඩිම වර්ධනය තියෙන්නේ. ඉතින් තීන මිද්‍ය කියන්නේ පරිඋත්ථාන මට්ටම අර ටික දුරු කරගන්න යන්නේ නැතුව අයෝනිසෝ මනසිකාරයේ තුල මිදීම තුල. බෑ කියලා හිතුනොත් බෑම තමයි. ඒක හා කරගන්නේ කොහොමද කියන පැත්තට අර යෝනිසෝ මනසිකාරය යොදන්නේ අයෝනිසෝ මනසිකාරය. එතකොට ඒකම වැඩි වෙලා එහෙම නිින්දත් ගිහිල්ලා ඔක්කොම වෙලා ඉවරයි. හොඳට බලන්නකෝ නිදිමත හැදෙන වෙලාවට හිතනවාද ටක් ගාලා ගිහිල්ලා දැන් නිදිමත හැදීගෙන එනවනම් ආම නැගිටලා ඉන්නවා එක අහගන්න. එහෙම නැත්නම් භාවනා කරනකොට අමම ටක් ගාලා නැගිටලා භාවනා කරනවා. නැතිනම් සක්මන් කරන්න යනවා. නැත්නම් මූණ හොද ගන්නවා. හිතෙන්නේ තව චුට්ටක් බලනවා කියලා හරි. හිතෙන්නේ මේ භාවනා කරන්න මම තව චුට්ටක් බලනවා ඇහැරගෙන ඉන්න කියලා. ඒක තමයි අපේ තියෙන තන්දියේ ලක්ෂණය. කුසීත භවයේ කම්මැලිකමේ ලක්ෂණය. ඒක තමයි අයෝනිසෝ මනසිකාරය කරන්නේ. මෙහෙම ඉඳලා තව පොඩ්ඩක් ඉඳලා බලනවා. ඊට පස්සේ නිදි කිරා වැටලා නිින්දත් ගිහිල්ලා තමයි අන්තිමේටම නැගිටින්නේ. නැත්තම් පළවෙනි පාර නිදි කිරා වැටෙනකොටම පුළුවන් ටක් ගාලා නැගිටලා ගිහිල්ලා මූණ හොදන්න. නමුත් ඒ මට්ටමට යන්නේ නැහැ. ඒක තමයි අයෝනිසෝ මනසිකාරයේ තියෙන ලක්ෂණය. එතකොට ඔය අයෝනිසෝ මනසිකාරය තමයි හාන භාගීය. වැඩෙන්න දෙන්නේ නැහැ කෙනෙක්. වැඩෙනකොටම ඇදලා දානවා. හාන භාගීය කියන්නේ පිරිහෙනවා. එතකොට ඔන්න පැයක් භාවනා කරනවා නම් විනාඩි 45ක් නිදිලා තියෙනවා. ඒකෙන් විනාඩි 10ක් හිත පිට ගිහිල්ලා තියෙනවා. විනාඩි 5ක් උත්සාහවත් වෙලා තියෙනවා. විනාඩි 4ක් තියෙන උත්සාහවත් වෙලා තියෙනවා. කමඨහන ඉඳලා තියෙනවා.
විනාඩියක්. එතකොට හරියටම භාවනා කරලා තියෙන විනාඩියයි. එතකොට එහෙම වෙන්නේ හැම වෙලාවකදීම අයෝනිසෝ මනසිකාරය නිසා. අර එන ගතිය යෝනිසෝ මනසිකාරය කරන්න තේරෙන්නේ නැහැ. අයෝනිසෝ මනසිකාරය කියන්නේ හැම වෙලාවකදීම හාන භාගයයි පිරිහෙනවා අපි. ඒ ධර්මතාවය අසුරු කරන්න පිරිහෙනවා. ඒ වෙලාවට අපිට පේන්නේ ඒක පිහිටා සිටිනවා කියලා. නමුත් ඒ තුල පිහිටන්න අපිව වෙන්නේ පිරිහෙන එක. ඉන්න තත්ත්වයේ ටික පහතට වැටිලා නැති වෙලම යනවා. මේ හාන භාගීය ධර්මතා ටික අසුරු කරනකොට අපි අධික කාමී කෙනෙක් බවට පත් කරලා තියෙන අන්තිමේටම කාමයේ අනුව යනකොට බහුභාණ්ඩික පුද්ගලයෙක් බවට අපි නිකම්ම බහුභාණ්ඩික කියලා කියන්නේ බොහෝ බඩු තියෙන කෙනෙක්. භික්ෂුවකට කියන්නේ පියාපත්බර කියලා. පියාපත්බර කියනකොට කියනවානේ බඩු තියාගන්න පුළුවන්කම තියෙනවා. පාත්‍රේ තුන් සිවුරයි පාත්‍රේ දැලි පිහියයි ඉදි කට්ටයි නූල් බෝලේ පාවහන් යුගලයි කුඩේ පච්චත්තරනේ ඔය ටික තියාගන්න පුළුවන්කම තියෙනවා. පාවිච්චි කරලා අයින් කරන ඒවා දැන් අපි හිතමු රේසරේ වගේ ගත්තොත් එහෙම ඒක දැලිපිහියටම අයිති කරන දෙයක්. දැහැටි දඬු එක දිගටම තියාගන්න ඒව නෙමෙයි. ඒක නිසා දැහැටි දඬු ගණන් ගන්න නැහැ. සේනාසන භාණ්ඩ ගණන් ගන්නෙත් නැහැ. ඒ කියන්නේ දැන් මේ සේනාසනෙන් අපි අයින් වෙලා යනකොට තියලා යනවා නම් සේනාසනේ ඒ භාණ්ඩ ගණන් ගන්නෙත් නැහැ. එතකොට ඔන්න ඔය බඩු නවේ තියාගන්න පුළුවන්. එතනින් එහාට අනිත් ඔක්කොම බහුභාණ්ඩික. එතකොට එතනින් එහාට බහුභාණ්ඩිකෙක් කියලා තියෙනවා. ඔච්චරයි ඕනේ ජීවත් වෙන්න හැබැයි. ඔය ටික තියෙනවා නම් ජීවත් වෙන එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ඔය ටික තමයි භික්ෂුවකට ජීවත් වෙන්න අවශ්‍ය. ඔතනින් එහා යනවා නම් කෙනෙකුට කියනවා බහුභාණ්ඩිකත්වයට පත් වෙලා කියලා. එතකොට ඒ බහුභාණ්ඩික බව ඇති කරන්නේ අවශ්‍යතාව පෙන්වනකොට. ජීවිතේ මේ වැඩේ පහසු කරගන්න තිබුණා මේක තිබුණා නම් කාමච්ඡන්දේ තියෙන ලක්ෂණය. අයෝනිසෝ මනසිකාරයෙන් තමයි පටන් ගත්තේ. අද යෝනිසෝ මනසිකාරය නැතිකම ඒකයි හාන භාගීය කියලා කිව්වේ. අන්තිමේටම ලෝකෙටම වැටිලා අර ඍෂිවරයෙක්ගේ කතාවක් තියෙන්නේ. සියල්ලම අතහැරලා ඔක්කොම දාලා යනවා ඍෂිවරයෙක් භාවනා කරන්න. භාවනා කරන්න ගිහිල්ලා කැලේ භාවනා කර ඉන්නකොට මීයන්ගෙන් කරදරයි. මීයන්ගෙන් කරදර නිසා පූසෙක් ගේනවා. දැන් පූසා ඉන්නකොට දැන් පූස් පැටියට කිරි දෙන්න විදිහක් නැහැ. එළදෙනක් ගේනවා. එළදෙන බලා ගන්න විදිහක් නැහැ. ළමෙක් ගේනවා. ළමයා තනියෙන් ඉන්න විදිහක් නැහැ. යටත් ගෑනු කෙනෙක් ගේනවා. දැන් මේ අයට සලකන්න විදිහක් නැහැ. තව කෙනෙක් ගේනවා. අන්තිමේටම අර පැවැත්මම හදලා තියෙනවා මෙතන. එතකොට නිකන් උදාහරණ උපමා කතාවක්. අන්න ඒ වගේ වෙනවා හැම වෙලාවකදීම. ඇයි? අයෝනිසෝ මනසිකාරය. කොහෙන්වත් පටන් ගත්ත එකක් නෙමෙයි. මෙතනමපත් වෙච්ච අර සුබ නිමිත්ත වෙනස් කරගන්න පුළුවන්කම තිබුණේ නැහැ. එතකොට අයෝනිසෝ මනසිකාරයේ එයාව පිරිහෝලා තියෙනවා. පටන් ගත්තේ මහා ශ්‍රේෂ්ඨ තැනකට ගියා. ක්‍රමක්‍රමයෙන් පිරිහෝලා දාලා තියෙනවා. ඒකට කියනවා හාන භාගීය ධර්ම. අදහසින් අදහසට පිරිහෙනවා. ටිකෙන් ටික අවශ්‍යතාව මතු කරලා පිරිහිලා තියෙනවා. ඒක තමයි හාන භාගීයයි කියලා කිව්වේ. ඊට පස්සේ නාහම් බික්කේ අඤ්ඤං ඒක ධම්මං පිසානුකස්සමි එන අනුප්පන්නං උද්දච්ච කුච්චං උපජ්ජති උපන්නං උද්දච්ච කුච්චං බිහිව භවයි වේපුල්ලාය සංහතති යත ඉදම් බික්කවේ චේතසෝ අවපසමෝ අවපසන්නස්ස චිත්තස් බික්කවේ අනුප්පන්නං උද්දච්ච කුච්චං උපජ්ජති උපන්නං උද්දච්ච කුච්චං බිහිව භවයි වේපුල්ලාය සංවත්තති. උද්දච්ච කුච්චය කියලා කියන්නේ හිතේ තියෙන විසිරුණු කම. එතකොට මොකක් නිසාද හිතේ තියෙන විසිරුණුකම නැති වෙලා තියෙන්නේ? චේතසෝ අවුපසමෝ සිතේ සංසිඳීම නැති කල්හි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ සංසිඳව ගන්න උත්සාහවත් වෙනව නෙමෙයි. මොකද හැම වෙලාවකදීම යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි බෙදන්නේ තියෙන එකම පවත්වගෙන යන කුසලයේ පැත්තට නෙමෙයි අකුසලයේ පැත්තට පවත්වගෙන යන්න තමයි අයෝනිසෝ මනසිකාරයේ ලක්ෂණේ කැමැත්ත තියෙන්නේ. ඒ පැත්තේ ධර්මතාව ටික පවත්වාගෙන යන්න කැමති. දැන් හිත විසිරිලා නම් එයාට හිත එකඟ කරන්න හරි අමාරුයි. අමාරුයි තමයි. ඉතින් පහසු වුණොත් ඒක යෙදෙන්නේ නැහැ කවදාවත්. පහසු වෙනවා කියන එක. අපහසුයි තමයි.
නමුත් ඒ අපහසුව තමයි යෝනිසෝ මනසිකාරයෙන් ඇති කරන ඵලය. ඒ හිත විසිරුණු කමම කැමැත්තෙන් යනවා කියන එක තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. චේතසෝ අවපසමෝ කියලා කියන්නේ සිතේ තියෙන විසිරුණු කම. එතකොට මේ සිතේ තියෙන විසිරුණු කමත් එක්ක යනකොට එයාට අර ඉපදිලා නැති තරම් හිත තවදුරටත් විසිරෙනවා. විසිරුණු හිතම තවදුරටත් වැඩිවීමට පත් වෙනවා මිසක හිත සංසිඳෙන්නේ නැහැ. ඒක නිසා අපිට අයෝනිසෝ මනසිකාරයේ ලක්ෂණය තමයි හිත සංසිඳුණට පස්සේ හිත විසිරෙන පැත්තෙන්ම විකල්ප යොදන්න තවදුරටත් හිත විසිරිලම යන එක. කටුවක් ගන්න ගියාම හරි අමාරුයිනේ. කටුවක් ගන්න ගියාම හරි අමාරුයි. ඇනුනේ එකපාරයි ඒ කටුව ගන්න කීපාරක් අනින්න ඕනේද? වලකුත් හරන් වෙනවනේ. එතකොට ඒ එකපාර ඇනුණු කටුව ගන්න ගොඩක් කටුපාරක් අයින්න වෙනවා. හැබැයි අර කටුව අරන් දාන්න නැතුව ඉන්නකොට ගොඩක් වේදනාව එනවා. ඒක නිසා තව කටු 10ක් 15ක් 100කින් ඇනලා හරි අර ඇනිලා තියෙන කටුව එළියට ගන්න අපි උත්සාහවත් වෙනවා. හරියට මේ අයෝනිසෝ මනසිකාරයේ දුරු කරලා යෝනිසෝ මනසිකාරයේ උපද්දවනවා කියන එකත් කටුවක් ගන්නවා වගේ දෙයක්. ඔය අයෝනිසෝ මනසිකාරය ඇතුළත තියෙන්න ඔක පැසවනවා අඩිය තියන්න බෑ අමාරු වෙනවා. යන්න බෑ මේ ගමන හාන භාගයයි පිරිහෙනවා. ඒක නිසා තව කටු 100කින් හරි ඇනලා අර ඇතුළේ තියෙන කටු එළියට දාන්න ඕනේ. ඔය අයෝනිසෝ මනසිකාරය කරන ලක්ෂණ ටික දුරු කරගන්න වෙනවා කොහොම හරි. අමාරුයි තමයි ඒක. කටු ඇනුන එක වේදනාවක්. තව ඒක ගන්නනින් එක තව වේදනාවක්. ලේසි නෑ. එතකොට නමුත් ඒක නොගත්තොත් ඊට වැඩි දුකටපත් වෙන්න වෙනවා. ඒක නිසා එයාට සිද්ධ වෙනවා මේ උද්දච්ච කුක්කුච්චය ඇති වුණ හිතේ විසිරුණු කම නිසා නම් විසිරුණු කම අයින් කරගන්න. හිත සංසිඳව ගන්න පැත්තකට යන්න. අමාරුයි තමයි. හැබැයි හිත සංසිඳව ගත්තේ නැත්තම් එකයි යනුනේ කොහෙ තිබුණද කියලා හිටියොත් ඒක හරියන්නේ නැහැ ජීවිතේ. ඊට පස්සේ ඊට වඩා දුක් ගොඩක් එනවා අනිත් පැත්තෙන්. ඊට පස්සේ නාහම්බික්කේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි එන අනුප්පන්නාවා විචිකිච්ඡා උපජ්ජති උප්පන්නාවා විචිකිච්ඡා බිහියෝ භාවය වේපුල්ලාය සංවත්තති අතේතම් බික්කවේ අයෝනිසෝ මනසිකාරෝ අයෝනිසෝ බික්කවේ මනසිකාරෝතු අනුප්පන්නාචේව විචිකිච්ඡා උපජ්ජති. ඊට පස්සේ විචිකිච්ඡාව කියනවා සැකය. මේ සැකය උපදිනව මොකක් නිසාද? අයෝනිසෝ මනසිකාරය නිසාම. වරදවා කරන මනසිකාරය නිසාම සැකේ උපදිනවා. වරදවා කරන මනසිකාරය පවත්වන්න තවදුරටත් සැකයම ඇති වෙනවා. එතකොට ඒකෙන් කියනවා එක දෙයක් මේ උඩ කියපු කාරණා ටික ඔක්කොම අයෝනිසෝ මනසිකාරය කරනකොට ඒ ඔක්කොගෙම වැඩෙනව මොකද්ද? විචිකිච්ඡාව කියන ගතිය. ඔක්කොම දැන් ඔක්කොටම හේතුව වෙනවනේ විචිකිච්ඡාවට හේතුව වෙන මේ ඔක්කොම අයෝනිසෝ මනසිකාරය කියලා. අයෝනිසෝ මනසිකාරයෙන් දැන් අනිත් ඒවල හේතු ටිකක් වෙන්නේ. ඒ ටික ඔක්කොම අයෝනිසෝ මනසිකාරය කරනවා කියනකොට ඒ තුල තියෙන විචිකිච්ඡාව නිකන් හම්බෙනවා. ඒ හැම තැනකදීම අයෝනිසෝ මනසිකාරයේ තියෙන ඵලයක් හැටියට. අපි මේ ධර්ම ඒ අකුසලයේ තුල පවත්ින්නේ ඇයි? කුසලයට තියෙන අකමැත්ත නිසා. කුසලයට අකමැතියයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා පුබ්බන්තපරන්ත පුබ්බන්තයපරන්ත ඊට පස්සේ පටිච්චසමුප්පාද ධර්මයේ ශික්ෂාවන් ගැන තියෙන සැක සහගත බව නිසා ජීවිතේ හැම පැත්තකටම එතකොට මේ සැකේ කියන දේ ගලාගෙන යනවා. ඒක නතර වෙන්නේ නැහැ. එතකොට ඔන්න කිව්වා මෙන්න මේ ධර්මතා ටිකේ කෙනෙක් මනස පිහිටවලා තියෙනවා නම් මේ ධර්මතා ටිකේ හිත මේ විදිහට අරගෙන යනවා නම් අයෝනිසෝ මනසිකාරය පවත්වනවා නම් එයාට කියනවා මොකක් කියලාද? හාන භාගීය ධර්ම ඇසුරු කරනවා. එතකොට හාන භාගීය එක ධර්මයක් තියෙනවා. ඒ තමයි අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයේ තරම් හාන භාගීය එක ධර්මයක්වත් ලෝකෙ වෙන ඇත්තේ නැහැ. ওই ධර්මයේම තමයි හාන භාගීය පළවෙනි ධර්මතාවය. අයෝනිසෝ මනසිකාරය. වරදවා ගත්ත මෙනෙහි කිරීම තරම් වෙන දෙයක් වෙන්නේ නැහැ. ඇත්තේ නැහැ. හොඳට බැලුවොත් තමන්ගේ ජීවිතේ වැරදුණු හැම අවස්ථාවකම මුලට ගිහිල්ලා බැලුවොත් හැම අකුසල විතර්කයකම මුලට ගිහිල්ලා බැලුවොත් ඒ හැම විතර්කයකම වැරදුණු හැම තැනකම තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය.
ජීවිතේට දුක ගලාගෙන එන හැම තැනකම මුලට ගිහිල්ලා බැලුවොත් ඒ හැම තැනකම තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. එතකොට ඒ අයෝනිසෝ මනසිකාරය තමයි හාන භාගීය පැත්තට අපිව අරගෙන යන්නේ, හිත පිරිහෝලා දාන්නේ. එතකොට ඔන්න අද කතා කළා පහතබ්බ සහ හාන භාගීය ධර්ම. පහතබ්බ කියලා කිව්ව අස්මිමානයේ පිරිහීම පිණිස පවතින ධර්මතාව හැටියට කිව්වා අයෝනිසෝ මනසිකාරය. එතකොට යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය ගැන කතා කළා අපි සබ්බාසෝ සූත්‍රයේදී මෙහෙම කතා කරන්නේ නැහැ. නමුත් දේශන ටික ඇහුවොත් යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කොච්චර දුරට නිවන් දකින්නකම් අපිට උපකාර වෙනවද කියන එක ඒ තුල බොහොම විස්තර වශයෙන් කතා කරලා තියෙනවා. ඒක නිසා ඒ ටිකක් අහන්න. එතකොට හරි. එහෙනම් අද දවසේදී දේශනාව ඉවර කරමු. හැම දිනකටම